නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. පිංහතුනි, බණ අහද්දී විශේෂ කාරණා කීපයක් තියෙනවා. ඔබ ඕන තරම් බණ අහල ඇති. බණ ඇසීම කියන්නේ නිවන් දොරටුවක්. ඒක හොඳට මතක තියාගන්න බණහන හැම වෙලාවෙම. ඒ නිසා හිතේ අධිෂ්ඨානයක් ඇති කරගන්න, මේ ධර්මශ්‍රවණය මට නිවන් දොරටුවක් බවට පත්වේවා කියන අධිෂ්ඨානය. බුදුරජාණන් වහන්සේ අපිට මේ ධර්මය අවබෝධ වෙන ක්‍රම ගණනාවක් පෙන්වා. ඒ අතර බණ ඇසීමත් එක නිවන් දොරටුවක් බවට පත්වෙනවා. බණ අහද්දිත් ධර්මය අවබෝධ කරගත්ත මහා පින්වන්තය මේ බුද්ධ ශාසනය ඉදලා තියෙන. ඊළඟට බුදුහාන්දුරුවෝ පෙන්නනවා අට්ඨීකත්වා, මානසිකත්වා. සම්පූර්ණයම තමන්ගේ අවධානය මුළු දේශනාවම පිහිටවාගෙන දැඩි අවධානයෙන් අධිෂ්ඨානය, මම මේ ධර්මය කොහොමහරි අවබෝධ කරගන්නවා කියන දැඩි අධිෂ්ඨානයෙන් තමන්ගේ හිත යොමු කරගෙනම ධර්මය ශ්‍රවණය කරන්න දක්ෂ වෙන්නට ඕන. අපේ බුදුහාන්දුරුවෝ දහම් දෙසනකොට ඒ කාලේ බුද්ධ දේශනාවල සඳහන් වෙනවා, බුදුරජාණන් වහන්සේ බණ පටන් ගන්නකොටම මුලින්ම ප්‍රකාශ කරනවා සුනාත ධාරේත. මහණෙනි, හොඳට අහන්න. සුනාත, මේ දේශනා හොඳින් අහන්න, කන් යොමු කරගෙන බණ අහන්න. ධාරේත, මේ ධර්මය ධාරණය කරගන්න. චරාත ධම්මේ, ඒ ධර්මය තුළ නුඹලා හැසිරෙන්. ඒ නිසා පිංහතුනේ, අහන ධර්මය තුළ හැසිරීම, ඒ ධර්මය තමන්ගේ ජීවිතයට ගලපා ගැනීම ධර්මාවබෝධයට විශාල උපකාරයක් රුකුලක් බවට පත්වෙන. අද අපි බලන්නේ අපේ ජීවිතය තුළ තියෙන, ඔබත් මමත් අපි කවුරුත් කෙලවරක් නොපෙනෙන මේ දීර්ඝ සංසාර ගමනේ ඉපදමින් මැරමින් ගමන් කරන්නේ ප්‍රධාන වශයෙන් රාග, ද්වේෂ, මෝහ කියන මේ ක්ලේශ ධර්මයන් නිසා. ඒ ප්‍රධාන ක්ලේශ ධර්මයන් සමගම තමයි අනිත් බොහෝ අපි සාමාන්‍යයෙන් බහල ඇති රේරුකානේ පූජනීය මහානායක චන්දවිමල ස්වාමීන් වහන්සේගේ කෙලෙස් 1500 කියල පොතක් තියෙන. කොටස් වලට බෙදලා මේ ක්ලේශ ධර්මයන් දහස් ගණනින් අපි විස්තර කරා. ඒ හැම දෙයකම ආරම්භය ගත්තොත් රාග, ද්වේෂ, මෝහ කියන මෙන්න මේ තුන මුල් කරගෙන තමයි මේ සියලු ක්ලේශ ධර්මයන් හටගෙන තියෙන. අවිද්‍යාව ප්‍රහාණය කිරීමත් සමගම මේ සියලු ක්ලේශ ධර්මයන් ප්‍රහාණය කරගන්න පුළුවන්කම ලැබෙන. ඒ පිණිස ක්‍රමානුකූල වැඩපිළිවෙලක් බුදුරජාණන් වහන්සේගේ ධර්මය තුළ අපිට පෙන්නලා දීලා තියෙන. අද අපි බලන්නේ ද්වේෂය, තරහ යන ස්වභාවය, ගැටෙන ස්වභාවය. කොහොමද මේක නැතිවෙන්නේ? කොහොමද යටපත් කරගන්න, පාලනය කරගන්න, කොහොමද සම්පූර්ණයෙන් ප්‍රහාණය කරන්නේ, කොහොමද අපි පියවරෙන් පියවර තේරුම් ගන්න උත්සාහයක් ගන්න. දැන් තරහ යන ස්වභාවේ, අරමුණු එක ගැටෙන ස්වභාවේ, කේන්ති යන ස්වභාවේ අනාගාමී වෙන කල්ම අපි තුළ පවතින. අන්න එහෙම නම් මුලින්ම තේරුම් ගත යුතු දේ තමයි මේ ද්වේෂ හිත සම්පූර්ණයෙන් අරමුණු එක ගැටෙන හිත, අකමැති හිත, මේ පටිගය නැමති ද්වේෂය නැමති සංයෝජනය සම්පූර්ණයෙන් ඔබ තුළින්, මා තුළින්, අපි කවුරුත් තුළින් ප්‍රහාණය වෙන්නේ අනාගාමී කියන මාර්ග ඵලයට පත්වෙති. මතක තියාගන්න, සෝවාන් ඵලයට පත්වෙන කෙනා ප්‍රහාණය කරන්නේ සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස. ඔන්න ඔය ත්‍රිවිධ සංයෝජන ප්‍රහාණය කරනවා. හැබැයි සෝවාන් වෙච්ච කෙනාට කාමරාග පටිග ඒ විදිහට පවතින. කාමරාග පටිග ප්‍රහාණය වීමක් වෙන්නේ. හැබැයි සෝවාන් වෙච්ච කෙනා අවබෝධයක් තුළ ජීවත් වෙන නිසා, චතුරාර්ය සත්‍යයේ සත්‍ය ඥානය ඇති කරගෙන ජීවත් වෙන නිසා ඔහු ගැන බුදුරජාණන් වහන්සේ සහතික වෙනවා, කිසිම විදිහකින් සෝවාන් වෙච්ච පුද්ගලයෙක් අපායගාමී අකුසලයකට නම් වැටෙන්නේ නැහැ කියලා. ඔහු කිසිම විදිහකින් කොච්චර ද්වේෂ හිතක් තමා තුළ තිබුණත් ඔහු අවබෝධයෙන් එක යටපත් කරගන්න. අකුසලයක් දක්වා, අපායගාමී අකුසලයක් දක්වා ඒ ද්වේෂය
තමන්ව පාලනය කරන්න ඉඩ දෙන්න. දැන් බොහෝ වෙලාවට තියෙන්නේ හිත දියුණු කරගත්ත නැති කෙනාව කෙලෙස්වලින් එයාව පාලනය කරනවා. එයා දවේශය පාලනය කර නොනේ දවේශෙන් එයාව පාලනය කරනවා. හිත දියුණු කරගත්ත කෙනා ධර්මය අවබෝධ කරගත්ත කෙනාට තමන්ගේ ක්ලේෂ ධර්මයන් තමන්ට අවශ්‍ය විදියට තමා තුළින් යටපත් කරගෙන ප්‍රහාණය කරගෙන ආදීනව තේරුම් අරගෙන හිත පාලනය කරගන්න පුළුවන්කම තියෙනවා. එනිසා සෝවාන් වෙච්ච පුද්ගලයක් කොයිම විදිහකින්වත් අපායගාමී අකුසලයකට නම් වැටෙන්නේ. ඔහුට තරහයන්නෑ කියන එක නෙමේ. ඔහුට කේන්ති යන තරහක් ඇති වෙන. හැබැයි ඒ මොහොතේ මොහු සිහිය පිහිටවාගෙන ආදීනව තේරුම් අරගෙන ඒ හිත තමා තුළින් යටපත් කරගන්න. ඔහු නිතර ආදීනව මෙනෙහි කරන. තමන්ගේ හිතට තරහක් කාවත් ඒ සැනින් ඔහු සිහි කරනවා දවේශය කියන්න අකුසලයක්. දවේශය කියැන අනතුරක්. යකඩේක හටගන්න මලකඩ යකඩයක් විනාස කරනවා වගේ මාතුළ හටගන්න දවේශයේ මමම නේද විනාසවේ. අන්නේ විදිහට සැනින් සිහිය පිහිටවාගෙන ධර්මය සිහි කරලා අර දවේශහිත තමාතුලින්ම යටපත් කරගන්න. ඊළඟට යම් කිසි කෙනෙක් දැන් අපි කතා කරේ සෝවාන් මට්ටමනේ. මේ ධර්මමාර්ගය වඩලා සකදාගාමී කියෙන මාර්ග පලය ලබන. ඔන්න සෝවාන් පලට ඉහලින් තියෙන සකදාගාමී කියෙන මාර්ග පලය. ඔහුට කාමරාග පටිග තුනී වෙලා යන. සම්පූර්ණ ප්‍රහාණයවීමක් නෙමේ තුනීවීමක් යටපත්වීමක් සිද්ධ වෙන. ඒකන ඔහුට තරහයන්න නෑ කියන එක නෙමේ. අර තරන්නේ අර තරන් කේන්තියක් තරහක් හිතට ඇතිවෙන්නේ. යටපත් වෙලා තියෙන තුනී වෙලා තියෙන. හිත තුළ අරමුණු එක ගැටීම ඇති වෙනවා හැබැයි ඒ සැනින් සිය පිහිටෝ ගන්න. ඔහු කොහොමුවත් අකුසලයකට වැටෙන්නේ. එහෙමනං සකදාගාමි වෙච්ච කෙනාටත් කාමරාග පටික සංයෝජන තියෙනවා. අනාගාමී පලයට පත්වෙනකොට අන්නේ කෙනා සම්පූර්ණයෙන්ම කාමරාග පටික සංයෝජන ප්‍රහාණය කරන. බො මතක තියාගන්න අනාගාමී පුද්ගලයා තුළ කාමරාගයක් පටිගේ අරමුණු එක ගැටෙන ස්වභාවයක්. ඒ අරමුණට ඇලීගෙන බැඳීගෙන රාගෙන් ඒ අරමුණත් එක්ක බැඳීගෙන යන ස්වභාවයක් අරමුණ එක ගැටෙන ස්වභාවයක් කියෙන කාමරාග පටික සංයෝජන සම්පූර්ණයෙන්ම ප්‍රහාණය වෙන්නේ අනාගාමී ශ්‍රාවකය තුළ. එහෙමනම් අනාගාමී වෙච්ච කෙනෙකුට දවේශහිතක් ඇති වුණා කියලා කොහෙවත් කියන්න පුළුවන්කමක් නෑ. ඒකෙන අනාගාමී පලයට පත්වෙනකොටම ඒ දවේශ සහගත නිමිති ආශ්‍රව හැටියට අනුසේ ධර්ම හැටියට කාමරාග පටික සංයෝජනයක් හැටියටම සම්පූර්ණයම තමාතුළින් බැහැරවෙන. අනාගාමී වෙච්ච කෙනාට තවත් තියෙනවා අරහත්වය පිණිස ප්‍රහාණය කළ යුතු සංයෝජන. ඒ තමයි රූපරාග අරූපරාග මාන උද්දච්චා විද්‍යා කියල සංයෝජන කීපයක් තිය. අන්නේ සංයෝජන ප්‍රහාණයවීම තුළ හෝ උතුම් අරහත් පලය ලබනවා. එදකොට ඔන්න ඔය විදිහයට තමයි මේ ධර්මාවබෝධය කරා කෙනෙ පියවරෙන් පියවර ගැමුරෙන් ඉදිරියට යන්න. ඒ නිසා මතක තියාගන්න මේ බණහන්න පටන් ගන්නකොටම තරහ නැති වෙනව නෙමේ. දවසක් භාවනා කරා කියලා දවේශය නැති වුනත් නෙමේ. මොකද සමහර අය ඔබ මේක හොඳට තේරුම් ගන්න ඕන සමාජය ගැන ඔබ එක පැත්තකින් හිතන්න. මිනිස්සු තුළ මේ රාග දවේශ මෝහත් එක්ක ධර්මමාර්ගය වඩන කෙනා ගැන ධර්මමාර්ගය පුරුදු කරගන්න බැරි කෙනාට සියුම් ඉරිසියාවක් තියෙනවා. ඒක සාමාන්‍යෙන් හොඳට දකින්න පුළුවන් දෙයක්. ඒක බුදුහාමුදුරන්ගේ ධර්මය තියෙනවා ඔය වංචනික ධර්ම චිත්ත උපක්ලේශ කියලා මේ අභිධර්මය විස්තර වෙන කොටස් තියෙන උපක්ලේශ ධර්ම. ඒ උපක්ලේශ ධර්මයන් හිත තුළ පවතිනවා. දැන් අපි සාමාන්‍ය හිත මෙහෙම හැමෝම පිළිගන්නවා ප්‍රාණඝාතයෙන් වලකින එක හොඳයිද නරකයිද ආයක අමුතුවෙන් අහන්න දෙයක් නෑන ඕර සමහලාට ප්‍රාණඝාත යෙදෙන කෙනෙ සත්තු මරණ එකම රස්සාාව කරගත්ත කෙනෙක් වෙන්න පුළුවන්. හැබැයි එයත් කියනවා අයෝ මේකින් මිදිලා වෙන රස්සාාවක් හොයා ගන්න තියෙනවන මේ පවකාර වැඩේ නවත්තන්න තියෙනවන එහෙම හිතනවා හැබැයි යාට ඒක කරගන්න බෑ. හොරකං කරන හොරෙක් පවා හොරකන් නොකරන කෙනා ඔහුට ගනු කරනවා සාධාරණව ජීවත්වෙන එක හොඳයි. නමුත් ඉතින් අපිට
දැන් ඉතින් මේ අන්න එහෙම කියලා අර අකුසලේම එල්ලිලා ඉන්න සමහර. වැරදි කාම සේවනී යෙදෙන එක නරකයි කියන එක මුළු ලෝකයාම දන්නවා. කරන කෙනත් දන්නවා එක නරකයි කිය. ඒකන අහු නොවෙන්න කරන්න ක්‍රම හොයාගන්න. බොරු කියන එක නරකයි කියන එක ඒක බොරු කියන මිනිහත් දන්නවා කවුරුත් දන්න. ඒකනි මං මේ බොරුවක් නොවේ මේ කියන්න කියලා දහතේ දිවුර කියන්න. මංකීව කියලා නං කියන්න එපා කිය. ඊළඟට ඕන බේබද්දෙක් දන්නවා මේක නරක වැඩක්. මේ මත් පැන් බොන එක මේක හොඳ නෑ මේක පවුල් ප්‍රශ්න ඇති වෙනවා ගෙවල්වල අරබුද ඇති වෙනවා සමාජයෙන් මාව පිළිකුල් වෙන ඕක කවුරුත් දන්න. හැබැයි මිනිස්සු ඇයි දැනගත්තට ඒ වැරදි වැඩ කරන්නේ. ඔවුන්ට ඒවැන් වලකින්න තරන් ආත්ම ශක්තියක් නෑ. ඔවුන්ගේ සීලාදී ගුණධර්ම පුරුදු කරගන්න තරන් තමන්ට වීරිය නුවන නෑ. හැබැයි යම් කිසි කෙනෙක් සිල් රකිනවා ප්‍රාණඝාතයෙන් වලකිනවා හොරකමෙන් වලකිනවා බොහොම සිල්වත් ජීවිත ගත කරනවා බොරුවෙන් වලකිනවා මත් පැන් මඩ්‍රව භාවිතයෙන් වලකිනවා එයා හොඳට බණ භාවනා කරනවා එතකොට එහෙම කෙනෙක් ගැන හැමෝම ලෝකයාම හොඳ කියනවා ඒකා යමුතුවෙන් කතා කරන්න දෙයක් නෑ හැබැයි මතකතියාගන්න අර කරගන්න බැරි කෙනාට සියුම් ඊරිසියාවක් ඇති වෙනවා ඒ ඉරිසියාව තුළ බොහෝ වෙලාවට කෙනෙකුට වරදිනකම් බලාගෙනන්නවා සමහරයි. ඒ සමහර චරිතවල ඒක දකින්න තියෙන් එහෙම කානය වචනයට කියන අනේ කොච්චර දෙයක්ද උඹල හරි ඔය සිල්ගුණ දහම් රැක පල උඹල හරි පිනක් කරගනිල්ල අපිට අපාය හොඳයි එහෙම කියනයි ඉන්න. එතකොට තමන්ට අර වැරදි වැඩවලින් වලකින්න බැරිවුණට පස්සේ අනිත් අය දිහා බලලකිනවා කමන්න උඹල හරි ඔය හොඳ මාර්ග යනවන කවුරු කාට හරි හොදක් වෙනවනම් කමන්න එහෙම කිව්වට හිත ඇතුළෙන් කෙනෙකුට අර භාවනා කරන කෙනාට ධර්මය දියුණු කරන කෙනාට වරදිනකම් බලාගෙන ඉන්න පිරිසක්කි නොමේ සමාජ. අප හිතම ඔන්න කෙනෙක් හොඳට සේල් රකිනවා භාවනා කරනවා ධර්මාවබෝධයට මහන්සියක් ගන්න. එයාට හදිසිය මොකක් හරි දේකටයා කේන්ති කියල කාට හරි බනිනවා. ඒ බැනපු ගමන් අර අනිත් පිරිස අන්න එතනින් තමයි යාවල්ල ගන්න. අල්ලගෙන හින ඕන් උබේ මහලකු භාවනාව පේෙන් ඇද මේ ඕකන අපි කිවේ උඹල් මේ බොරුවක් කරන්න කියලා ඕන් තරහ ගියා භාවනා කරන වන තරහයනවද ඔන්න ඔහොම අහන ඔබහල ඇති ඕන තර ඔබටත් ඔහොම කියලා ඇති මේ බොරුවට බණයහුවට පේෙන් ඇද මෙයාගේ හැටි කියලා කියන. එතකොට දැම් බණහන එක හොඳයි කියලා කවුරුත් දන්නවා. හැබැයි බණහන්නේ නැති කෙනාට බණහන කෙනා ගැන යම් සියුම් ඉරිසියාවක් හිතේ තියෙනවා අනේ මට මේක කරගන්න බෑන මුන් කරනවා කියලා. ඒ නිසා ඒ කෙනාට පොඩ්ඩ වරදිනකම් බලාගෙන ඉන්නේ නින්දා පහස කරන්න. මේක සමාජී පුරාතිම කෙලෙස් සහිත සමාජ මිනිස්සුන්ගේ හිත්තුල ස්භාවය මේක අනුකම්පා කරන්න මේක සාමාන්‍ය කෙලෙස්වල ස්භාවය. එතකට මංගොපට කියන්න ලෑස්ති වුණේ භාවනා කරන්න පටන් ගත්ත ගමන් තරහයන එක නැති වෙනවා නෙමේ. සමහර අයට දැන් කියනවා යාට දැන් භාවනා කරන කෙනාට නෙමේ අපිට වැඩිය තරහයන්නේ අන්න එහෙම කියනවා සමහර. මෙයා මේ බණපොත අතේමයි වැඩේ බණහාගෙනමයි මේ භාවනාමයි කරන්න පේෙන් ඇද මෙයාට කේන්ති යන හැටි කියලා එහෙම සමහර වෙලාවට අර භාවනා කරන කෙනා බණහන කෙනාට නොයෙක් විදියට සමාජයක් ගරහන්න පටන්ග. මතකතියාගන්න දවේශය තරහ යන ස්භාව සම්පූර්ණයෙන් නැතිවෙන්නේ අනාගාමී පලට පත්වෙනකොට. ඒ නිසා ධර්ම මාර්ග මේ දවසක් භාවනා කරා කියලා දවේශය නැතිවෙනවා නෙමේ. මාසයක් දෙකක් භාවනාව පටන් අරගෙන ටික කාලයක් භාවනා කරා කියලා තරහයන ස්භාව සම්පූර්ණයෙන් නැති වෙනවත් නෙමේ. දවේශය ගැන බණඇහුව කියලා දවේශි නැති කරගන්න පුළුවන්කමකුත් නෑ. බණ අහන කෙනාට පුළුවන් දවේශය නැති කරගන්න ක්‍රමේ මොකක්ද කියලා ක්‍රමේ දැනගන්න. හැබැයි ඒ දැනගන්න දේ ඔබ ප්‍රායෝගිකෝබේ ජීවිතය තුළින් කාලයක් ප්‍රගුණ කරන්න ඕනෑ ඒ ප්‍රතිඵලය අත්දකින්න අන්න එතකොටයි තමා තුළින් ඒ ප්‍රතිඵලය අත්දකින්න පුළුවන්කම තියෙන්. මෙන්න මේ දවේශය අපිට මුල් මට්ටමින් පුළුවන්කම තියෙනවා බණ අහද්දී පාලනය කරගන්න යටපත් කර සම්පූර්ණය ප්‍රහණය කරන්න නෙමේ පාලනය කරන්න පුළුවන්කම තියෙන. අද අපි ඔබට කියල දෙන්නේ ඊට අදාළ ප්‍රායෝගික ක්‍රම කීපයක් මේ දේශනාව තුළ. ඔබට ඉතාම වැදගත්තේ කැන සාමාන්‍ය ජීවිතය තුළ ඔබට තරහක් ඇති වෙනකොට දවේශ සිතක් ඇති වෙනකොට කේන්ති යනකොට
කොහොමද අපි අකුසලයකට නොවැටි ඒක සිතුවිල්ලකින්ම යටපත් කරගන්න. ඒක වචනයකට පෙරලෙන්න කලින් දැ සමහරලාට කේන්ති ගිහිල යමක් කිව්වට පස්සේ පසු තැවෙනවනේ. අයියෝ ඒක නොකිව්වනම් ඒ වෙලේ මට ගොඩත් තරහගිල්ල හිටිය අනේ මට සමාවෙන්න සමහරු සමාවගන්නවානේ මේ බනිනවා තරහ ගිහිල්ලා ටිකකින් ඇවිල්ල මට සමාවෙන්න මට ඒ වෙලේ කේන්තියා කිය සමාවගන්න. එදකොට හැබැයි අට කේන්තිගිය වෙලාවිම තමන්ට පුළුවන් වුණානම් අර වචන එලියට දාන්න නැතුව හිතෙන් යටපත් කරගෙන තමන්ව පාලනය කරගත් ආයි පස්සේ සමාවගන්න යන්න ඕන්නෑන. ඒ වගේ මේක දරුණුවට ගියාට පස්සේ ෂණික කෝපය ඔබහල ඇති ෂණික කෝපේ සමහර දරුණු මිනී මැරුන් තියෙනවා. මේ හොඳට හිනාවෙලා කතා කර ඉන්නවා එක වචනයකට ෂණිකව කේන්ති ගීල ළඟ තියෙන පියකින් හරි අනින එක්ක අතේ තිබ්බෙහකින් දමල ගහන්න එක්ක මොකක් හරි එක ගහගන්න පස්සේ ආයි තමන් පසු තැවෙනවා. දැයි බලන්න ඔබ මිනිස්සු කොච්චර පුංචි දේට කේන්ති යනවද. ඔබ දැකල ඇති සාමාන්‍යයෙන් ලංකාව අපේ රට දිහනිකං හිතල බලන්න ඔබොයි මාධ්‍යවල සමට අන්තර්ජාලී පව නොයෙක් දැකල ඇති. දැන් ගෙදර වෙඩින් එකක් කියලා හිතන්න මගුල් ගෙයක් තියෙනවා. ඔය මගුල් ගෙට ආරාධනා කරන්නේ තරහකාරයන්ටද නෑ. ආරාධනා කරද්දිත් බලනවා මගුල් ගෙදට ආරාධනා කරන්න ඕන කාටද කවුද හොඳින් එන්නේ කවුද අපිට උදව් කරලා තියෙන් ඒ මිනිස්සුන්ට නම් කියන්න ඕන ඔය මිනිස්සුන් නම් ඊරිසියාකාරය ඔවුන්ට කියන්න ඕන්න එහෙම තමයි මිනිස්සු මගුල් ගෙදරකට හරි ඔබේ උපන්දින පාටියකට හරි ආරාධනා කරනයි තෝරගන්න එතකොට එන්න කියන්නේ තමන්ට හිතවත් අයි එතකොට ඔබ මගුල් ගෙදර යන්නේ තියෙන හොඳ මෑදුමක් ඇදලා ඔබ එදාට හිනාවේගෙන යන්නෙම රන්ඩුවෙන්න්න බලාගෙන යන ඔනෙමනි මිනිස්්ව යන්න හිනාවේගෙන තෑගි බෝගාරගෙන යනවා. හැබැයි ඒ ගිහිල්ලා අර ගෙදර ගිහිල්ල කාලබීල පිරිසක් එක්ක ඉන්නකොට එක පුංචි වචනයක් සමහලාට කවුරු හරි කරපු විහිළුවක් පුංචි දෙයක් ඇති ඔබ දැකල ඇති මගුල් ගෙවල් වල ගහගන්නවා මිනිස්සු. ඊළඟට සමහරු මිනිමැරු ඔබ දකින්න ඇති සමහර මගුල් ගෙවල්ල ගහගෙන සමහලාට එක මනාලයගේ පාර්සවෙන් මනාලියගේ පාර්සවය කහටරි ගැහුවක ඊට පස්සේ මිනිමැරුමක් එතන සම්පූර්ණයෙන් අවසානය මගුල්ගේ මළගයක් වෙලා ඉවරවේ. එතකොට බලන්න මිනිස්සු ගිය ඕකට නෙමෙයි ගියේ සතුටෙන් කාල බීල සතුටු වෙලා සතුට බුක්ති විඳින්නකි. හැබැයි ෂණිකව ඇතිවන ෂණික කෝපේ පස්සේ පසු තැවෙනවා. හයිෝ මං ඒ වෙලා විවසුවනං හරි ඒක නොකළ යුතු දෙයක් මං කරේ ඔහොම කියනයි කොච්චර ඉන්නවාද. එහෙනම් මතක තියාගන්න අපිට එන ආවේග අපිට එන සිතුවිලි අපි සිතුවිල්ලක් හැටියටම අපිට පාලනය කරගන්න පුළුවන්නම් දැනට ඔබට පුළුවන් මේ හිත පාලනය කරගෙන තව ගමනක් ඉස්සරහට යන්න. පස්සේ ඔබ භාවනා කරගෙන යනකොට ඒ එන සිතුවිල්ලේ ප්‍රබල භාවය ඔබට අඩු කරගන්න පුළුවන්. එක තමයි භාවනාවෙන් කෙරෙන්. දැම් බුදුරජාණන් වහන්සේ මෛත්‍රිය ගැන පෙන්නන කොට උපමාවක් පෙන්වා මහනෙන ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුව වගේ. ඔන්න උපමාව. අපි ගම ගිනි ගොඩක් තියෙනවා. මේ ගිනි ගොඩ ඔබ සාමාන්‍යෙන් ලිපක් ළඟ හරි ගිනි ගොඩක් ළඟට හරි ඔබට ළඟට යන්න බෑන අපිට අන්න පුල සීමාවක් තියෙන ටිකක් ලංවෙන්නේ ගිනි රස්නය නම් දැ අපි ගම් කුකුල් පිහාට්ටක් කුරුළු පිහාට්ටක් හරි කුකුල් පිහාට්ට හරි ඔබ දැකල ඇතින මේ පිහාට්ටක් ඔබ ගිනි ගොඩකට අල්ලන ගිනි ගොඩට ඇල්ලුවට පස්සෙ මොකද වෙන්න ඒක උුණු වෙලා ඇකිලෙනවා ඒක තමන්ගේ පැත්තට ඇකිලීලායන ඔබ හොඳට බලන්න ප්‍රායෝගික ගින්දරකට කුකුල් පිහාටක් ලං කරනකොට ඒක උුණු වෙලා ඇකිලෙනවා තමන්ගේ පැත්තට බුදුරජාණන් වහන්සේ වදාළ මෛත්‍රිය වඩන මෛත්‍රී සිත දියුණු කරන කෙනා තුළත් දවේශ හිත තමා තුළ ඇකිලිලා යන අර තරහ යන ස්භාවය කේන්ති යන ස්භාවය ගැටෙන හිත තමා තුළට ඇකිලෙනවා කියන අන්න අපිට මුලින් කරගන්න පුළුවන් දේ කැනම අනාගාමී වෙන්න මෙහා අනාගාමයනකොට සම්පූර්ණයෙන් නැති වෙනවා එතනින් මෙහා ධර්මාවබෝධයෙන් මෙහා අපිට තරහයන ස්වභාවෙන් නැති කරගන්න නම් හොඳම බේත තමයි මෛත්‍රිය
බුදුරජාණන් වහන්සේ පෙන්වා මෙත්තා භාවේ තබ්බා ව්‍යාපාදස්ස පහනාය. මහණෙනි මෛත්‍රිය වඩන්න මෛත්‍රී සිත දියුණු කරන්න ව්‍යාපාදස්ස පහනාය. මේ තරහ යන ස්වභාවේ කේන්ති යන ස්වභාවේ ගැටෙන ස්වභාවේ ප්‍රහාණය වෙලා යටපත් වෙලා යන. ඒක හරියට ගින්දරකට කුකුල් පිහාට්ටක් ඇල්ලුව වගේ. ඊළඟට මතක තියාගන්න මේ ලෝකෙ මිනිස්සු දැ ඔබට හිතෙන්න්න පුළුවන් හැයි මට විතරක් කේන්තියන්න. අරයට කේන්තියන්න ෑන. ඒකට මෙයා මොනවා කිවත්ව ඉන්න කාගෙන දැ සමහර උදාහරණවලටත් කියනවා. ඔන්න බලාපං අර එහා ගෙදර ළමයා ඒ ළමයට කවුරුමනවා කීවත් ඒ ළමය හොඳට ඉවසීමෙන් ඉන්නවා. ඒකට නුබල කියලා ඔන්න ගෙවල්වල සාමන් ළමයින්ට ඔහොම කියන අවස්ථා තියෙන. එතකොට සමහර අයි ඉන්නවා උපතින්ම දවේශ චරිත. ඔබයි චරිත විග්‍රහ සමහරලාවට අහල ඇති රාග චරිත, දවේශ චරිත, මෝහ චරිත, විතක්ක චරිත, සද්ධහා චරිත ඔය වගේ මේ චරිත විස්තරයකුත් ඔය අටුවාවලට එනකොට ධර්මය සඳහන් වෙනවා. එතනදී අපි කාට රාගදවේශ මෝහ තියෙනවා අඩු වැඩි වසේ. බුදුරජාණන් වහන්සේ පවා බුද්ධත්හිට පත්වෙලා කාටද මං මේ ධර්මය දේශනා කරන්නේ කියලා ලෝකෙ දිහා බලනකොට දැක්කේ නෙළුම් විලක් වගේ. මේ ලෝකයාගේ මේ ලෝක සත්‍යයන්ගේ කෙලෙස්වල ස්වභාව නෙළුම් විලා. එක නෙළුම් විලක ඔක්කෝම මල් එකම ප්‍රමාණයට උඩට ඇවිල්ල පිපිල තියෙනවා නෙමේ. සමහරේවා උඩට ඇවිල්ල හිරු රැස් වැටෙනකොට පිපෙන. සමහරේවා උඩට එනවා පිපෙන්නේ. සමහරේවා බාගෙට වතුරෙම කුණු වෙලා යන. සමහරේව ඇතුළෙමයි. එතකොට ඒ වගේ අල්පරජක්ක මහරජක්ක කෙලෙස් වැඩි අයින්න කෙලෙස් අඩු අයින්න. රාගේ බලවත් අයින්න රාගේ යටපත්තිච්ච උපතින්ම රාගේ බලවත් නැති අයින්න. සමහරු ඉන්න උපතින්ම අධික දවේශයක් කේන්තියක් සමහරු ඉන්න මොනවා කීවත් එම තරහයන්න නැති අයින්න උපතින්. එතකොට ඒ වගේ චරිත ගොඩක් එක කෙනගේ කෙලෙස්වල ස්භාව අපි සාමාන්‍ය කෙන නානත්ත කාය නානත්ත සංඥ මේ මනුස්ස ලෝක මිනිස්සු ගත්තොත් නානත්ත කාය රූපෙන් ගත්තත් දාහක් ගත්තොත් දහසා කරමි මූුණ නිකායකම ප්‍රමාණයට තිබුණට පුංචි මූුණක් රූපෙන් ගත්තත් අඳුරගන්න බැයිද. අඳුරගන්න පුළුවන් අපි ලක්ෂයක් දැක්කත් ඒ ලක්ෂය අතරින් එකක් කෙනගේ මූුණේ ස්භාවය ඒ ස්භාවයල් වලින් විශාල වෙනස්කං ගොඩක් තියෙන. පුද්ගලය වසින් ගත්තත් රූපෙන් ගත්තත් වෙනස්. අදහසා කල්පොලින් ගත්තත් ඒත් වෙනස්. එකක් කෙනගේ කෙලෙස්වල ස්භාවයන් අදහා සාකල්ප ප්‍රාර්ථනා පැතුම් සිතුවිලි මේ ඔක්කොම වෙනස්. එතකොට මේවත් එක්ක කෙලෙස්වල අඩු වැඩිකම් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ ලෝකයාගේ කෙලෙස්වල ස්වභාව අපි දවේශි පැත්තෙන් ගත්තොත් මේ දවේශය ඔස්සේ අර අඩු අයයි වැඩි අයයි මේ ඔක්කෝම ප්‍රධාන කොටස් තුනකට බෙදවා. උපමා තුනක් බුදුරජාණන් වහන්සේ අපිට පෙන්නවා. ඒ තමයි එක පිරිසක් ඉන්නවා මේ මාර්ගපල් අපවයිනේ පෘතජ්ජන ලෝකයේ සාමාන්‍ය මිනිස්ව අතර එක පිරිසක් ඉන්නවා තරහ යනම්. හැබැයි දී ඇන්ද ඉරක් වගේ ඔන්න උපමාව. දිය ඉරක් ඇන්දට පස්සෙ මොකද වෙන්න. ඔබ දැකල ඇති වතුරේ නිකන් සාමාන්‍ය ඔබ වතුරක නානකොට හරි බේසමක හරි නිකං දිය ඉරක් ඇඳල බල. ඒ අඳින ඉර ඒ සැනින් මැකෙනවා. ඒ ඉර පිහිටන්නේ. ඒ වගේ සමහරයි ඉන්නවා තරහ යන ස්වභාවය උපතින් අඩුයි. කේන්ති යන ස්වභාවය අඩුයි. ඒවට හේතු තියෙනවා. ඒවන් නිකම් මේ උපතින් උපදිනකොට නිකං සමහරුන්ට ආයාට තරහයන්න නෑන කියලා කිව්වට යත් දන්න නැති වුණාට උබත් දන්න නැති වුණාට සංසාර පුරුදු ඒවට බලපාන. බුදුරජාණන් වහන්සේ පෙන්න්නන මහනෙන සසරි බොහෝ කාලයක් මෛත්‍රී සිත පුරුදු කරපාය. යා දන්න නැති වුණට පෙරජීවිතයා කොහිට අද කියලා දන්නවද. ඒ අපිට දකින්න බෑ. ඒක දකින්න පුළුවන් පුබ්බේ නිවාසානුස්සති ඥානය තියෙන කෙනෙකුට පෙරජීවිත දකින්න පුළුව. අපි දන්නේ සමහරලාවට යා පෙර සසරේ මෛත්‍රී දිහාන වඩලා. බ්‍රහ්ම ලෝක කාලයක් දිහානස්වයෙන් හිටපු කෙනෙක් වෙන්න පුළුව. ඒ පින ගෙවිල් අවසන් වෙනකොට බ්‍රහ්ම ලෝකෙන් චුත වෙලා මනුස්ස ලෝකෙට එනවා. එතකොට කාලයක් මෛත්‍රිය වඩලා පෙර සසර මෛත්‍රිය පුරුදු කරපු පිනෙන් එයා මනුස්ස ලෝක ඉපදුනාට
එයාට ද්වේෂය ගොඩාක් යටපත් වෙලා තියෙන. එයාට තරහ යන ස්වභාවය උපතින් මාඩු කෙනෙක්. එහෙමයි ඉන්න. එතකොට එවැනි අය උපතින්ම ද්වේෂයේ ස්වභාවය අඩු අය ඉන්නවා. ඒ අයගේ හිතේ ස්වභාවය බුදුහාන්දුරුව පෙන්න්නනවා දී ඇන්ද ඉරක් වගේ. එකන සම්පූර්ණයෙන් මේ තරහයන ස්වභාවි නෑන මේ තියෙනවා. හිතේ අරමුණු එක ගැටීමක් ඇතිවෙන්න පුළන් තරහයන්න පුළුවන්. හැබැයි ඒක එතනින්ම වච්චනකින්වත් එලියට බහින්නෑ. ක්‍රියාවෙන් මතුවෙන්නෙත් නෑ. ඒ සිතුවිල්ලෙම හිතෙන්ම යට පත්වෙලායන. සමහරුන්ට මොන විහිළු තහලු කරත් මොනවා කිව්වත් බැන්නත් ගැහුවත් හිනා වෙලා ඉවසගෙන අනේ කරගන්න දෙයාගෙනයයි කියලා ඒක හිතෙන්ම අතහැල්ල දානයින්න. අන්න දියුණු පුද්ගලය සංසාරය හිත වඩපුය. එදකොට මේ උපමාතුන මුලින් ඔබ තේරුම් ගන්නක එක පිරිසක් ඉන්නවා දී ඇන්ද ඉරක් වගේ. ඊළඟ කොටස බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ ලෝක ජීවත්වෙන මිනිස්සු අතර තව කොටසක් ඉන්නවා වැල්ල ඇඳ පුයිරක් වගේ. සාමාන්‍ය හොඳට වැල්ල ඉරක් අතිට ඔබ දැකල ඇතින හොඳට ඔය වැලි මේ මළුවක් එහෙම අතු ගෑවට පස්සේ කවුරු හරි නිකන් ලීයකින් හරි ඇගිල්ලෙන් හරි ඉරක් ඇඳ කියලා හිතා. වැලි ගොඩේ ඉරක් ඇන්දට පස්සේ ඕක දවසක් දෙකක් තුනක් උපරිම දවස් 4ක් කියලා හිතන් ඒ ඉර හැමදාම තියන්නේ. ඒක නිකම්ම මැකිලෑන සුළඟට අර වැලිවල ස්වභාවයත් එක ටික ටික දවසත් දෙකක් යනකොට හිමීන් එක මැකිලෑන. වැල්ල ඉරක් ඇන්දට පස්සේ දවසින් දෙකින් මැකිලෑන ඒක ගොඩක් කල් තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ පෙන්වා මේ ලෝකයේ තව කොටසක් ඉන්නවා. ඒ අයගේ හිතේ තරහක් දවේශයක් ගැටීමක් ඇති වුණහම වැල්ලි ඇන්ද ඉරක් වගේ. හැබැයි ඇඳපු ගමන් මැකෙන්නේ. ටික වෙලාවක් තියෙනවා එක දවසක් දෙකත් තුනක් වෙන්න පුළුව. ඒ වගේ කෙනෙකුට තරහ ගියාට පස්සේ කේන්තියක් කාවට පස්සේ සමහරයින්නවා. ඒ අයට අර සිතුවිල්ලෙම යටපත් කරන්න බෑ. හිතට කේන්තියනවා එනකොට එක්කො මූුණ වෙනස් වෙනවා දත්මිටි කනවා ඊළඟට ඇස් රත්තු වෙනවා සමහරු. හැබැයි සමහරු ඉන්න වචනයක්ත් නොකිය පුද්දුම ඉවසීමෙන් ඉන්නවා ඔය ඒක කොටසක්. සමහරයි ඔය කියෝනවා එක්කෝ තමන්ට එක්කො බැනගන්න. එක කායෙක්වල් තර බනින කෙනාට රණ්ඩුවේගෙන යන්න සමහරු මේක මගේ කරුමේ මොකද දන්න මැරිලවත් යන්න ඇනකි සමහරු තමන්ට බැනගන්න. ඔබ නිකන් සමාජ බලන්න ඔය වගේ උදාහරණ ඇතිනි ඕන තර මේ කියනය කොච්චර ප්‍රායෝගිකද කියලා ඔබටම තේරෙනව. ඔබට සමහල්ලාවට තරහක් කේන්තියක් කාවට පස්සේ කවුරු හරි ඔබට මොනවාහරකිවත් ඔබ යායෙක් කෙල්ලීගෙන යන්න. ඔබ හිතනවා එයා කර ගණද යාගෙනයයි මගේ කරුම මේ හැමදා මම් බැනුම් අහනම් මං මොනව කරත් වැරදි මගේ වැරදිමයි මුන්ට පේන්නේ. එහෙම හිතෙනවා. එහෙම හිතෙනවා තමන්ට බැනගන්නවා තරහෙන් අර දවේශෙන් ඉන්නවා. හැබැයි දවසක් දෙකක් තුනක් යනකොට ඒක මතකත් නෑ. ආයි හොඳට හිනාවෙලා කතා කරනවා සමට අර බැනපු එක්කෙන එක්කම ආයි පහුදාට හොඳට හිනාවෙලා අයියක්කේ කියලා හොඳට හිනාවෙලා කතා කරනවා. ඒක තරා හිතේ තියාගන්න. එවැනි කෙනෙකුටත් හිත දියුණු කරගන්න පහස්සුයි. ඒත් පෙර සසරේ බනහලා පින්කං කරලා මෛත්‍රිය වඩල සංසාර පුරුද්ධ ටිකක් හරි තියෙන අය. එතකොට බලන්න එවැනි හිතක් වැල්ලේ ඇඳපු ඉරක් වගේ නම් ඔබේ හිතේ ස්වභාවය ඔබට හිත වඩාගන්න පුළුවන්. ඔබ පින්වන්ත කෙනෙ. ඊළඟට බුදුරජාණන් වහන්සේ පෙන්නවා සමහරයි ඉන්නවා උපතින්ම දවේශ චරිත. අපි දන්නේ නෑ පෙර සංසාර අපායිනං ආවෙන්න පුළුව. පෙර ජීවිතය ආත්ම සිය ගණන් යක්ෂයෙක් වෙලා හිටපු කෙනෙක් වෙන්න පුළුව. ඒවා සංසාර පුරුදු හැටියට විඤ්ඥානයක් එක සසර යනවා. එක්කෝ අර උබාර කාලි යක්ෂණී කතාවහල ඇතින ආත්ම 500ක සංසාර වෛරයක් කිය. ඒ වගේ වෛර බැඳගෙන මේන සමහරයි ඉන්න පුළුව. එවැනි අයගේ තරහේ ස්වභාවය දවේශයේ ස්වභාවය බුදුරජාණන් වහන්සේ උපමාවට පෙන්නවා හරියට ගලේ කෙටු ඉරක් වගේ. ඔබ දැකල ඇති ගල්වල ඔය සෙල්ලිපි කොටල තියෙනවානේ ගලේ කෙටු ඉර කියන්නේ ඒකයි. අපේ බුදු හාමුදුරගේ කාලේ එක්කෝ ධර්මාසෝක රජ්ජුරුවන්ගේ කාලෙ කොටපු සෙල්ලිපි තාම තියෙනවා. ඔබ දැකල ඇති අපේ රට අතීත රජවරු අවුරුද් දහස් ගානකට හා කොටපු සෙල්ලිපි කටාරන්
ඒවා තියෙනවා තාම බ්‍රාහ්මී අක්ෂරවලින් ලියලා තියෙන එකේ පැරණි සිංහල අක්ෂර කියයි සෙල්ලිපි කියවන්න දැන් ඔබට කියවන්න බැරි හැබැයි කියවන්න පුළුවන් අය ඉන්න අක්ෂර ගැන දැනුමක් තියෙනයි. එතකොට යම් යම් තොරතුරු අතීත සිදුවීම් සෙල්ලිපිවල ලියලා තියෙනවා. අවුරුදු 100 ගානක් නෙමේ අවුරුදු 1000 ගානක් ගියත් මැකිච්ච නැති සෙල්ලිපි තියෙනවා. ඒ වගේ ගලේ කෙටුවට පස්සේ අවුරුදු 1000 ගණන් තියෙනවා. ඔන්න ඔය වගේ තමයි කෙන සමහර අයගේ අර දේශය බලවත් චරිතවල හිතේ ස්වභාවයක්ත් ඔය වගේ. ඒ අයට කේන්තියක් කාවට පස්සේ සමහරු ඉන්නවා ඒ කේන්තිය අඩුවෙන්න යටපත්වෙන්න තමන් දෙන්නෙම නෑ. ඒක ස්වභාවේ ඕනෑම දේක ස්වභාවේ තමයි අපි යෝනිසෝ මනසිකාරයේ දෙනකොට ඒක කෙලෙස් යට පත්වෙනවා. අයෝනිසෝ මනසිකාරයේ දෙනකොට නූපන් කෙලෙස් උපදිනවා. අපි හිත ඒක මේ වගේ අපි හිතමු ඔබට කවුරු හරි බැනගෙන ගිය. දැන් ඔන්න නිමිත්ත. ඔබට කවුරු හරි චෝදනාවක් කරගෙන බැනගෙන ගිය. දැන් ඔබ යෝනිසෝ මනසිකාරයේ දෙනවා කියලා කියන්නේ කෙලෙස් යටපත්වෙන විදියට කල්පනා කරන. එයා කරගන්න දෙයා ගෙනිය මං මොකටද මේ කාගෙවත් වචනකට මංකේන්ති ගන්න. අන්න එහෙම හිතනවා දැන් යෝනිසෝ මනසිකාරය කෙලෙස් ඇති වෙන්නේ. හැබැයි ඔබ කල්පනා කරනවා මෙහෙම වටිනවද මොන්ට මට මෙහෙම කියන්න මේ වනං ඉවසල හරියන්න ඊට පස්සේ අපි ඔළුවේ නගින්නේ තවටිකින් ඇවිල් අපිට ගහලයයි මේකට නම් මොකක් හරි කරන්න ඕන මූට මොකක් හරි කරන්න ඕන එහෙම හිතන දැන් ඔය සිතුවිලි ටික හිතන්න දැන්ගේ කියපු සිතුවිලි ටික යටපත්වීමක් නෙමෙයි නෝපන් දේශයත් උපදිනවා උපන්නාවදේශය බලවත්තෙන් අන්නේ හිතන ක්‍රමයට කියනවා අයෝනිසෝ මනසිකාරය. එදකොට කෙනෙක් තුළ තරහක් දවේශයක් ඇතිවුණාට පස්සේ ඔය විදිහට හිතහිතා ඉන්නකොට සමහරු ඒ පටික නිමිත් අතහරන්න කැමතිනේ. රෑ නිදාගන්න ගිහිල්ලත් හිතන්නේ තරහකාරය ගැනමයි. කණබොන වෙලාවට හිතන්නේ තරහකාරය ගැනමයි. සමානලා රූපාහිනියක් බලාගෙන හිටියත් පොතක් බැලුවත් මතක්කෙන තරාකාරයමයි. මංමුගෙන් පලිගන්න මංමුගෙන් පලිගන්න කොහොම හරි මුන්ගෙන් පලි ඔහොම හිත හිතා වෛර කර කර දවේශ කර කර මැරෙන කම්ම ඉන්න. ඒක නැතිවෙන්නේ. දවසෙන් දෙකෙන් සතියෙන් මාසෙන් යටපත්වෙන්න දෙන්න. හැම වෙලේම හිතනවා. මට මුම් මෙහෙම කරා මෙහෙම කරා කියලා හිතනවා. සමහරු මැරෙනකොට ඊළඟ ආත්මිට ඒ වෛරයේ සංසාර වෛරයක් හැටියට ගෙනියන. ඔබ අහල ඇති සමහර සංසාර වෛර මැරෙනකොට හිතන මං මැරිලා හරි මුගෙන් පලිගන්නවා කියාගෙන මැරෙනඉන්න. සමහරලාවට ඔබට මේ වචන ඇහෙනකොට හම්බෝ කියල හිතෙන පුළුව මම මේ ඔබට ප්‍රායෝගිකව කියන්න මේ සමාජය හැටි මිනිස්සුන්ගේ හිත්වල ඇතිවෙන පහත් සිතුවිලිවල ස්වභාවය. එතකොට ඔබට හොඳට තේරෙන්න ඕනෑ ඇත්තනේ නම් මේ වගේ පහත් සිතුවිලි ඇති වෙනවන මේ හිතේ කියලා. ඒ නිසා මතකතියාගන සමහරු ඉන්නවා යමක් කරන්න බැරිවෙන්න පුළ සමහට ඔබට ඒ බැනපු පුද්ගලය දැම් බලවත් කෙනෙක් වෙන්න පුළුව. ඔහු සමාජ ඉහල තැනක ඉන්න වෙන්න පුළුවන්. හැබැයි ඔබේ හිතෙන් ඔබ පලිගන්න වැඩේ නවත්තලනෑ. ඔබට යමක් කරන්න බැරිවේ. ඔහු බලවත් නිසා හැබැයි හිතෙන් බනිනවා සාප කරනවා යදිනවා දවස ගානේ ඔහුගේ විනාසි ප්‍රාර්ථනා කරනවා සමහරු දේවාල ගාන යනවා පොල් ගහනවා සාප කරනවා මිලි සම්බරනවා රටේ නැති ඔක්කෝම කරනවා අර හතුර නැතිවේවා නැතිවේවා වෙනසේවා කියලා. එහෙම හිතලා හිතලා අන්තිමට මැරෙන කොටත් හිතනවා මං මැරිලා හරි උගෙන් පලිගන්න. මං දරුවෙක්ගෙන් හරි පලිගන්න. ඊළඟට හිතනවා සතෙක් සර්පයෙක් වෙලා හරි මංමුගෙන් පලිගන්න. ඔන්න ඔය වගේ ඉතාම පහත් සිතුවිලියෝ බහල ඇති මිනිස් සමාජය තුළ. එවැනි සිතුවිලි ඇති වෙන්නේ අන්න අර වගේ අයට අර ගලේ කෙටු ඉරක් වගේ දවේශ හිතක් තියෙන අයට තම එහෙම සිතුවිලිය. අන්න යාගේ හිතේ ස්භාව බුදුහාදුරු පෙන්වා ගලේ කෙටු ඉර වගේ. ඒ නිසා පිංහතුනී දවේශය තරහව වෛරය කියලා කියන්නේ. බුදුහාන්දුරු පෙන්වේ මේක හරියට මේ උපමාටික තේරුම් ගත්තන ඔබට තේරෙයි දවේශය කියන්නේ ඇත්තටම ඔබ වෛර කරන පුද්ගලයට නෙමෙයි ප්‍රතිඵලය හම්බෙන්නේ තමන්ට තමන්ව නසාගන්න වගේ වැඩ. බුදුහාදුර ලස්සන උපමා ගොඩක් පෙන්න්නනවා.
ඒ තමයි කෙනෙක්ව නසන්න හිතාගෙන තමන් වසපානය කරනවා වගේ වැඩක් කියනවා ද්වේෂය. අන්න බලන්න උපමාව. ඔබ කාටහරි වෛර කරනවා කියන්නේ. ඔබ කාටහරි දවේශ කරනවා කියලා කියන්නේ. තව කෙනෙක් මරන්න කියලා හිතාගෙන ඔබ වසබොනවා වගේ වැඩක්. තමන් වහබීලා තව කෙනෙක් මැරෙනකම් බලාගෙනින් නොවගේ වැඩක් තමයි ඔබ අනුන්ට දවේශ කරනවා කියලා කිය. මොකද දවේශහිත ඇතිවෙන්න කා තුළද. ඔබ තුළ ඔබ අනුන්ට දවේශ කරන්න පිරිහෙන්නේ කාගේ හිතද. ඔබේ හිතයි ඔහු හොඳට කාලබිල හොදට ඉන්නවා. හැබැයි ඔහුට දවේශ කරන ඔබේ හිත පිරිහෙනවා. ඊළඟ උපපාව බුදුරජාණන් වහන්සේ පෙන්වා මහනෙනේ දවේශය කියන්නේ ගිනි අඟුරු ටිකක් අතින් අරගෙන තව කෙනෙකුට ගහන්න සූදානන් වෙනවගේ වැඩක්කි. ගිනි අඟුරු ගිනිියන් වෙච්ච ගිනි අඟුරු තියෙන රත්තු පාට වෙච්ච ගිනි අඟුරු ටිකක් තියෙන ගල් අඟුරු කියලා හිතන්න ගිනිියන් වෙච්ච කාට හරි කේන්ති ඇවිල්ලා තමන්ගේ තරහකාරයට ගහන්න කියලා අර ගිලි අඟුරු ටික අතින් අල්ලගෙන ගහන්න සූදානම් වෙන දැම්මොකද වෙන්නේ. තමන්ගේ මත පිච්චෙන අර ගිනි අඟුරු ගන්න තමන්ගේ අති තමන්ගේ අල්ල පිච්චෙනවා අත පිච්චෙනවා දුකට පත්වෙන තමන් අන්නේ වගේ වැඩක් කියන මහනෙන අනුන්ට දවේශ කරනවා කියලා කියන්නේ තමන්ගේ අතින් ගිනි අඟුරු අරගෙන අනුන්ට ගහන්න සූදානන් වෙනවාගේ වැඩ තමන්මයි විනාස වෙන්නේ තමන්මයි නැසෙන්නේ තමන්මයි විනාසේ කරායන්. ඊළඟ උපමාව බුදුරජාණන් වහන්සේ පෙන්නුනා මහනෙනේ දවේශය කියලා හිත් කියන්නේ යකඩේක හටගන්න මලකඩේ යකඩේ විනාස කරනවා වගේ වැඩක් කියන. ඔබ දන්නවා යකඩයක් විනාස වෙන්නේ යකඩේ ඇතුළෙෙම හටගන්නවා යකඩ විනාස වෙන දේවල් මල යකඩේ හටගන්න මලකට. එදකොට මේ මලකට නිසාමකද වෙන්නේ යකඩය දිරාගෙන කාගෙන කියල යකඩ දිරාගෙනය. එදකොට යකඩ දිරන්නේ පිට දෙයක් නිසාන මේ යකඩේ ඇතුළෙෙම හටගන්න මලකට නිසා. බුදුරජාණන් වහන්සේ වදල ඒ වගේ අනුන් ගැන දවේශ හිතක් ඇතිකරගෙන අනුන්ට වෛර කරනවා කියලා කියන්නේ තමන් යකඩේ හටගත්ත මලකඩ යකඩයක් විනාස වෙනවා වගේ තමන්ගේ හිතේ හටගත්ත දවේශ සිතු විලිවලින් තමන්ගොම විනාසවයගෙන විනාසවයගෙන යනවා කිය. ඒ නිසා මහනෙන මෛත්‍රිය වඩක්. එහෙම නං ඔබට පේනවා මේ දවේශය තරහාව කේන්තිය යටපත් කරගන්න නම් අපිට කරන්න තියෙන එකමදේ මෛත්‍රී සිත දියුණු කරන එක ලේසි නෑ අමාරුයි. අපේ සංසාර පුරුද්ධ තියෙන මෛත්‍රී වඩල නෙමෙයි දවේශ කරලා ඉරිසියා කරලා වෛර කරලා අනුන්ට විනාසි ප්‍රාර්ථනා කරලා අනුන් නැසේවා කියලා හිතල ඕක තමයි සසර පුරුද්ධ. ඒකන තාමත් මේ සංසාර ඉන්න අපි නැත්නම් මෙලාහට නිවන් දැකලනේ. අපි තාමත් සසර ඉපදීපදී සතරාපාය මහගෙදර කරගෙන යන්නේ ඔන්න ඔය නරක පුරුදු අපේ හිත්තලින් අතහැරගන්න බැරිවීම නිසා. ඒ නිසා පිංහතුනි විතක්ක සන්ටාන කියල තියෙනවා මජ්්‍යම නිකායි සූත්‍ර දේශනාව. මේක බුදුරජාණන් වහන්සේ දවේශ හිතක් යටපත් කරගන්න උපකාරවෙන ප්‍රායෝගික උපක්‍රම ටිකක් අපිට පෙන්නල තියෙන. දවේශයක් තරහක් ඇති වුණාට පස්සේ කොහොමද මේක යටපත් කරන්න කියලා. විතක්ක සන්ටාන සූත්‍රය. පලවෙනි එක මේක බොහොම ප්‍රායෝගික ඔබ හොඳට එකින් එක මතකතියාගන්න. ඔන්න යම්කිසි කෙනෙක් ගැන දවේශ හිතක් ඇතිවෙන. පටික නිමිත්තක්. පලවෙනි මේක බුදු හාන්දුර පෙන්න්නනවා. ඒ ඔස්සේ අයෝනිසෝ මනසිකාරය දෙන්න එපා. ඒ තරහ සිතුවිල්ල ගැන හිතන් නැතුව වෙන දෙයක් කල්පනා කරන්න. බොහොම සරලයින. අප හිතම කවරු හරි ඔබට බැනගෙන ගියා. තැන් ඔබට ඔන්නන් ඔහොට පුපුර ඔහුට සැලසුම් හදහද ඔහුට විනාස වේවා නැසේවා මට මෝම එහෙම කිවගේ කියන්න පුළුවන්. අනේ යාකර ගන්න දෙයාගෙනය කියලා හිතෙන් අතඇරිය ඔබ වෙන ඔබේ ඔබ පොතක් බලනවා බණ කහනවා ඔබේ යහපත පිණිස ඔබ ධර්ම මාර්ග හැසිරෙනවා. අන්න බුදු හාන්දුර පෙන්වා පලවෙනි මූපක්‍රමයක. තමන්ට දවේශ හිතක් කාවට පස්සේ ඔබ ඒ අරමුණේ එල්ලීගෙනයින් නැතුව වෙනත් කුසල අරමුණකට හිතගන්න. හිතට වද දෙන ප්‍රශ්නයක්න. කවුරුහරි ඔබෝ කේන්ති ගැස්වන. ඔබට බැන්නන දැන් ඔබ ඒක මතක්කෙනවනම් හැමවෙලේම හිතට මතක් කෙනෙක නවත්තන්න ලේසි නෑ. මොකද අපේ හිත තාම දමනය කරලා හිත දියුණු කළ නෙමේනේ. ඒ නිසා හිතට පාලනයක් නැතිවුණට හිතට
සිතුවිලි ගලාගෙන නවා. එතකොට අපි කරන්න ඕන කුසල අරමුණුවල දෙන්න ඕන. ඒ වෙලාවට බණහන්න පටන් ගන්න. අඩු ගාන මේක ගොඩාක් හිතට වද දෙනවන චුට්ටම් මග හැරෙන්න්න කොහෙහරි යන වන්දනාව කියන. එක් අන්රාධපුරය යනවා. රුවන්නලි සෑ වැඳල ශ්‍රී මහා බෝධී වැඳල හොඳට පින්කි කරලා පිරිත් කියලා අට මස්ථානත් වන්දනා කරගෙන අන්න දවස් දෙකතුනක් ගිහිලා හොඳට වැඳලා පින්ටිකක් කරගෙන එනකොට පිනත් බලවත් වෙලා අරක මතකත් නෑ. අර ප්‍රශ්න ඔක්කොම යටපත් වෙලා. අන්න ඒ වගේ උපක්‍රමසීලීව මගහැරීමෙන් ගොඩක් දේවල් යටපත් කරගන්න පුළුවන්. එතකොට ඒ දවේශ හිත මගහැරෙන විදිහට කුසල අරමුණකට හිතගන්න. එක්කො ඒ වෙලාවට ඔබ පටන්ගන්න පොතක් කියවම. එක්කො ගේ අස් කරනවා. ඒ මතක් කෙන වෙලාවට ඒ අමතගෙන මොක්හරි වෙන වැඩක් පටන්ගන්න. එක්ක හැමදාම් බණක් අහන්ට පටන්ගන්න මක්හරූපාහිනියන වැදගත් වැඩ සටහනක් කෙලෙස් යටපත්වෙන මොනොහරි වැදගත් දේකට හිතියොම් කරනවා. අන්න දවේශය නැති කරගන්න පුළුවන් පළවෙනි සරලම උපක්‍රමය. හැබැයි මේක හැමෝටම ප්‍රායෝගික නෑ. බුදුරජාණන් වහන්සේ වදාලා බොහෝ දෙනෙකුට ප්‍රායෝගිකයි. යම් දේශ හිතක් තරහසිතක් පටික නිමිත්තක් ඇති වුණනං ඒක හිතන්න නැතුව කුසල අරමුණකට හිතගන්න ඔන්න පලවෙනි එක. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි යම් කුසල අරමුණකට හිත අරගෙන ඒ කුසල අරමුණේ යෙදෙනකොටත් ඒ කුසල අරමුණ මැඩගෙන දවේශයම බලවත්වෙන. අන්න දැන් දවේශය ගොඩක් බලවත් තැනක් ඒ කියන දැන් අපි ඒ අමතක කරන්න හිතාගෙන බණහනකොට මතක් කෙන්නේ තරහකාරය බණ එහෙන්න ඇතකොට නිකම් බණ දාලා තිබ්බට තරහකාරය බැනපු එකමයි බනාතරින් ඇහෙන්නේ. පොතක් කියෝන. පොත කියෝගෙන යනකොට පොත ඇතුළෙ මැවිල පේන්නේ තරහකාරය අර සිදුවීමමයි මතක්කෙන මෝමට මෙහෙම කිව්වා මෙහෙම කීවා කියල ඒක මතක්කෙන. ඒ අමතක් කරගන්න හිතාගෙන වෙන වැඩක් කරනවා බැලුවත ඒකම් පේනවා. අන්න එහෙම නං අපිට පේනවා පළවෙනි උපක්‍රමේ හරිගිය කොටසක් හිටිය වගේම හරි නොයන අයත් ඉන්න පුළුව. ඒ මට්ටමට දවේශයේ බලවත්නම් බුදු හාමුදුරු පෙන්න්නනවා දෙවනි උපක්‍රමේ හැටියට මහනෙන ඒ වෙලාවට ආදීනව සිහි කරන්න. ඔන්න දෙවනියට කරන්න තියෙන දේ තමයි ආදීනව මෙනෙහි කරන. ආදීනව සිහි කරනවා මේ අනුන්ට වෛර කර ඉඳල බැරිවෙලාවත් මන් දැම් මැරුණොත් කොහේ අයිද. බුදුරජාණන් වහන්සේ පෙන්වේ දවේශය කියලා හිතන්නේ ගිනි අගුරු ගුලියක් අතින් අරගෙන ගහන්න හදනවාගේයට මගේ අතමයි පිච්චෙන්නේ. බුදු හාන්දුරු පෙන්වේ දේශය කියලා කියන්න කෙනෙක් විනාස කරන්න හිතාගෙන තමන් වසපානය කරනවා වගේ වැඩක් මම්ම නේද විනාසවෙන්. යකඩේක හටගන්න මලකට යකඩයක් විනාස වෙනවා වගේ මගේ හිතම නේද මේ දවේශෙන් අපිරි සිදුවෙන් මං අනුන්ට වෛර කරන්න ගිහිල්ල මක්ටම නේද අකුසල් රැස්වෙන්. අන්න ආදීනව සහි කරනවා. මං මෙහෙම ඉඳල මැරිලා කොහේ අයිද. අන්න දැන් ආදීනව මෙනෙහි කරනකොට කුසලයට හිතේනවා අකුසල යට පත්වෙන. ඔක ගොඩා ප්‍රායෝගික දෙයක්. ඔන්න දෙවනි උපක්‍රමය. දැන් පළවෙනි උපක්‍රමය මතකද. පළවෙනි උපක්‍රමය තමයි යම් පටික නිමිත්තක් දවේශ සිතුවිල්ලක් බලවත්වෙනවන ඒක හිතන්න ඇතුව කුසල අරමුණකට හිතගන්න ඕන සරලයි. හැබැයි කුසල අරමුණකට හිත ගත්තට පස්සේ ඒ කුසල අරමුණේ යෙදෙනකොටත් දවේශ හිතම මතු වෙනවා බලවත් වෙනවනම් බුදු හාමුදුරුව දෙවනි උපක්‍රමය හැටියට පෙන්නුවේ ආදීනව සිහි කරන්න. ආදීනව මෙනෙහි කරන්න. අන්න එතකොට ඒ ක්ලේෂයන් යටපත්වෙන. බුදු හාන්දුරු පෙන්වා මහණෙන ආදීනව සිහි කරලත් යටපත් කරන්න බැරියි ඉන්න පුළුවන්. ඒ තරම් ප්‍රබල සිදුවීම් තියෙන්න්න පුළ ආදීනව සිහිකරත් හිතෙනවා. මං අපායයි කියලා හිතෙනකොට සමාරුන්ට හිතෙනවා අපාහිගත් කමන්නෑ කිය. ඔබ බලන්න හොඳට බලන්න ඔබ සමහරත් කේන්තියෙන් ඉන්න අයට ඔබ අවවාද දීල ඇතිනේ. සමහරයට කේන්තියෙන් ඉන්නකොට අපි කියන අම්බෝ හොම වෛල කරන්න එපා කේන්ති ගන්න එපා මැරිලා අපායයි කමක් නෑ මට අපාය හොඳයි කියනවා. මුන්ගේ පලි අරගෙන යනාපායකම යනවා කියන. මට අපාය හොඳයි කියනවා. එතකොට බලන්න නික වචනයට හරි ඔය වගේ කතා කියනයි ඔබහල ඇති. හිරේයයි කමක් නෑ මං හිරේගයක් කමන්නෑ කියන මුන්ගෙන් පලි අරගෙන. අන්න එහෙම හිතන කෙනා දැන් ආදීනවයට බයද අපායට බයද නෑ. ඔහු අපායට බයත්නය අපායන්නත් කැමති හිරේ යන්නත් කැමති එල්ලුංගහට යන්නත් කැමති මං මැරුණත් කමන්න තරහකාරයගෙන් පලි අරගෙන කියලා ඒ තරමට දැන් දවේශෙන් එන්න.
අන්න බුදු හාන්දුරු පෙන්වා ඒ වගේ වෙලාවක තුන්ගනි උපක්‍රමී හැටියට ආපස්සට හිතන්න ඇයි මට මෙහෙම වුණේ කියලා. ආදීනව සීකල යටපත් කරගන්නත් බැරි වෙන කුසලාරමුණකට අරගෙන යටපත් කරගන්නත් බැරි මට්ටමට දවේශයක් මාතුළ බලවත් වනේ කොහොමද කියලා ආපස්සට හිතල බලන්න කියලා. සමහර වෙලාවට ගොඩාක් තරහෙන් වෛරෙන් පලිගන්නවා කියලා ඉන්න අය ආපස්සට හිතාගෙන ගියොත් ඒ සිතුවිල්ල නිකම්ම නැතිවෙන. ගොඩා ප්‍රශ්නවලට හේතු අනවබෝධී. කවුරු හරි කියපු කියලා වැරදි වැටහීම් හරියට තේරුන් නොගැනීම් සාකච්ඡා කරලා බලල තීරණයක් නොගැනීම් ඔන්න ඔය දේවල් නිසා මිනිස්සු ගොඩාක් පවකං අපරාධ කර අවුරුදු ගන්න වෛර කරන හැබැයි සාකච්ඡා කල කවදාවත් කතා කල ප්‍රශ්න විසඳගෙන නෑ කතා කරල බලන්නකොට ප්‍රශ්නයක් නෑ ඕන තරම් ඔබට ඔහොම උදාහර නැතින. එතකොට කෙනෙකුට පුළුවන්නම් ආපස්සට හිතන්න. ඇයි මාතුළ මෙච්චර තරහක් ඇතිවුණේ මේ පුද්ගලයා ගැන මේ අය ගැන හිතාගෙන යනකොට තමන්ටම ලැජ්ජ හිතෙනවා සමහරුන්ට හිතෙනවා චිකේ මේ වගේ දේකටද මං මෙච්චර වෛර කරන්න. මේ වගේ පුංචි දේකටද මෙච්චර කාරයක් අපි තරහ වෙලා හිටිය. මේ වගේ පොඩි දේකටද අපි වෛරක් කාරයෝනේ. අන්න තමන් නිවිහැනහිල්ලේ ආපස්සට හිතල බැලුවොත් ඔබටම අවබෝධ කරගන්න පුළුව. බුදුරජාණන් වහන්සේ වදාළ මහනෙන එහෙමත් බැරිම නම් හතරවෙනි ඊළඟ උපක්‍රමේ තමයි දිව උඩුතල්ලට තියල තද කරගෙන දත් හපාගෙන තමන්ගේ දවේශ හිතට තමන් ගරහ කරගන්න කිය. අන්න බුදු හාන්දුරු පෙන්න්නපුදේ. මතකතියාගන්න හතුරයින්න එලිය නෙමෙයි. අපිට හතුර මුණුයි හතුර මෙන්න මුන් තමයි කියලා හතුර එලිය වගේ පෙවුනට ඇත්තම හතුර ඉන්න කොහෙද. තමන්ගේ හිත ඇතුළේ තමන්ව නිරේට ඇදගෙන ගිය තිරිසන්ලෝකට ඇදගෙන ගිය ප්‍රේතාපායට ඇදගෙන ගිය හතුරයින්න මේ ඇතුළේ ඒ තමයි දවේශ හිත පටික නිමිත්ත කෙලෙස් සහිත හිත අනවබෝධයෙන් යුක්ත රාග දවේශ මෝහයන්ගෙන් යුක්ත අපායට නැමුරු වෙච්ච හිත ඔන්න ඔය හතුරා තමයි ඔබ දුගති ඇදගෙනකි. ඒ නිසා දිව උඩුතල්ලට තියල තද කර නිකං කියලා තේරෙන් නැත්නම් දත්මිටි කාගෙන තමන්ගේ හිතට ගරහා කරන්න කියෙන මේක හරි ප්‍රායෝගිකයි. තේරී ගාථා ඔබ කියෝල තියෙනවනම් අන්න ඒවැ තියෙනවා. රහතන් වහන්සේලා ධර්මාවබෝධයට වීරිය ගන්න ආරයන් වහන්සේලා තමන්ගේ හිත කෙලෙසුන්ගෙන් පීඩාවට පත්වෙලා හිත තමන්ට පාලනයකට නැති මට්ටමට ආවට පස්සේ උන්වහන්සේලා දත්මිටි කාගෙන දිව උඩු තල්ලට තියල තද කරගෙන තමන්ගේ හිතටම තමන් බැනගත්තා කියන. ඒව තියෙනවා තේර ගාථාවල ඒ මේ වගේ තමන්ගේ හිතට බැනගන්නවාගෙන මෙන්න මෙහෙම ඒ ඇන නිකන් තමන්ට සාප කරගන්න එකක් නෙමේ. තමන්ගේ හිතට ඒ කෙලෙස් සහිත හිත නුබමාව අපායට ඇදගෙන යන්නද මේ හදන්නේ. නුබමාව තිරිසන් ලෝකෙට ඇදරදාන්නද මේ හදන්නේ. ඒ පාපී හිත නුබමාව ප්‍රේත ලෝකෙට ගෙනියන්නද මේ හදන්නේ. නුඹ නිසා මේ සංසාරිමං කොච්චර දුක්විඳල ඇද්ද. ඒ පාපී හිත නුඹට ඔය පාපී සිතුවිලි බලවත් කරගෙන මේ වටිනා මනුස්ස ජීවිත විනාස කරන්න මංබට ඉඩ දෙන්න දැම් මේ කාටද බනින්නේ. තමන්ගේ ක්ලේස හිතට අර අකුසල් වලට තමන්ගේ හිතෙන් මතුවෙන රාගදේශ මෝහවලට තමන් හිත පාලනය කරගන්න දැඩිව අවවාද දෙමින් තමන්ගේ හිත පාලනය කරගන්න කිය. එනිසා මතකතියාගන්න ඊළඟදේ තමයි මෛත්‍රිය තමයි මේ හිත දමනය කරන්න තියෙන එකම ක්‍රමේ. බුදු හාන්දුරු පෙන්වා මෙත්තා භාවේ තබ්බහ ව්‍යාපාදස්ස පහනයි. දවේශයට ප්‍රතිවිරුද්ධ අරමුණක් හැටියට මෛත්‍රිය තරන් දෙයක් බුදු ඇසින්වත් දකින්නෑ කියෙන්. එනිසා පිංහතුනී මේ දවේශය ඔබට ඕන තරම් අත්දැක් මේ බණ ඇහෙනකොට උදාහරණ කියනකොට ඔබටම ඔබ ගැන ආපස්සට තේරෙනව ඇති අම්බෝ මංකොච්චර කේන්තිකන්න මං කොච්චර තරාගින් බැනල තියෙන මං කොච්චර ඔය වගේ මට බැනගෙන තියෙනවා මං කොච්චර මිනිස්සුන්ට සාප කරලා තියෙනවද ඔබටම ඔබ ගැන ආපස්සට දකින්න පුළුවන්. මේ සිතුවිලි යටපත් කරගන්න ඔබට තියෙන ප්‍රධානම බෙහෙත තමයි මෛත්‍රිය. දවේශයේ යටපත් වෙලා යන ප්‍රධානම අවශ්‍යදේ තමයි මෛත්‍රිය නැමති අවශ්‍යදේ.
ඒ මෛත්‍රියෙන් ඔබට මේ කෙලෙස් සහිත හිත ගොඩාක් දමනය කළ යටපත් කරගන්න පුළුවන්. ඒ විදිහට හිත යටපත් කරගෙන ධර්ම මාර්ග ගමන් කරලා අවබෝධයට පත්වෙනකොට අනාගාමි වෙනකොට කාමරාග පටික සංයෝජනව සම්පූර්ණයෙන් ප්‍රහාණය කළ ධර්මාවබෝධය කරායන්න පුළුව. ඒ පිණිස ඔබ හැම දෙනාටම අද මේ ධර්ම දේශනාව ධර්මානු ශාසනාව නිවන් අවබෝධය පිරිසම ඔබ හැම දෙනාටම ආශිර්වාදයක් වේවා පාරමිතාවක් වේවා කියලපි ආශිර්වාද කරන.